අද අපි ට්‍රාන්ස්ෆෝමර් හෙවත් පරිණාමක සම්බන්ධයෙන් කරන්නේ. මේක චුම්බක ශේෂ්ත්‍රය යටතේ තියෙන. සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම වගේ බහුවර්ණය බලාපොරොත්තු වෙනවා පරිණාමක හෙවත් ට්‍රාන්ස්ෆෝමර් සම්බන්ධයෙන්. දැන් අපිට අවශ්‍ය වෙනවා අඩු ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයන් වැඩි ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයන් බවට පත් කරන්න. ඒ වගේම වැඩි ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයන් අඩු ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයන් බවට පත් කරන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා භාවිතා කරන්නේ පරිණාමක. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් අඩු වැඩි කරන්නේ පරිණාමකයක් භාවිතේ. ට්‍රාන්සිස්ටරයකින් මේ ක්‍රියාව කරන්න පුළුවන්. හැබැයි මිලිවෝල්ට් ප්‍රමාණයව. දැන් බලාගාරවල නිපදවන විද්‍යුතයේ තියෙන ඒක ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක්. ඒ වෝල්ටීයතාවයේ සම්ප්‍රේෂණය කිරීමේදී ශක්ති හානිය අවම කරන්න අධික වෝල්ටීයතාවයක් බවට පත් කළා සම්ප්‍රේෂණය කරන්නේ. සාමාන්‍ය වෝල්ට් 33000කට වගේ. ඒක බලාගාරයේදී අපිට සිද්ධ වෙනවා ඒකේ උත්පාදනය වන අඩු ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය වැඩි ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය බවට පත් කරන්න. ඒවා විවිධ ස්ථානවලට සම්ප්‍රේෂණය කළාට පස්සේ අපි භාවිතයට ගන්නකොට 230 වෝල්ට් බවට පත් කරලා ගන්න. එහෙනම් එතෙන්දී ඕන වෙනවා වැඩි ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් අඩු ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය බවට පත් කරන්න. මේ සඳහා පරිණාමක භාවිතා කරන්න. පරිණාමකයක ක්‍රියාකාරීත්වය තමයි ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක සංඛ්‍යාතේ නියතව තබාගෙන ඒක අඩු වැඩි කරන එක. එක්ක අඩු කරනව නැත්නම් වැඩි කරනව. මේ සඳහා පරිණාමක වර්ග දෙකක් භාවිතා වෙනවා. අපි බලමු පරිණාමකයක ක්‍රියාකාරීත්වය. මේක මේ විද්‍යුත් චුම්බක ප්‍රයෝගයේ ප්‍රතිඵලයක්. පරිණාමක ක්‍රියාකාරීත්වය බලමු. දැන් පරිණාමකී ක්‍රියාකාරීත්වය හඳුනගන්න මෙන්න මේ වගේ උදාහරණයක් සැලකනවා. මේ තියෙන වාහනේ වලින් හදාගත්ත දණ්ඩක්. ඒ දණ්ඩවට මෙහෙම දඟල දෙකක් ඔතන තියෙනවා. අපි හිතනවා පළවෙනි දඟලේ පොටවල් ගාන එන්න එකයි. දෙවෙනි දඟලේ පොටවල් ගාන එන්න දෙකයි කියලා. පළවෙනි දඟලේට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් ලබා දෙන අපි හිතමු V කියලා. ලබා දෙන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක්. මෙන්න මේ වගේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් ලබා දෙන්නේ. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයකින් ගලන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් නේ. ඒ විභවන්වයේ ධාරාවේ සමානුපාතිකයිනේ. විභවන්වයේ වෙනස් වෙන විදිහටම ධාරාව වෙනස් වෙනවා. ඊළඟට ඒ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයෙන් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ඇති වෙනවා. අපි දන්නවා ධාරාවකින් චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. ධාරාවයි චුම්බක ස්‍රාව ඝනත්වයයි සමානුපාතිකයි. දැන් මේ කම්බි දඟලේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් යද්දී කම්බි දඟලේ තුල චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනෝනේ. අපි දන්නවා අක්ෂයේ චුම්බක ස්‍රාව ඝනත්වය B සමානුපාතිකයි mu not ni වගේනේ. ඒ කියන්නේ B සමානුපාතිකයි I නේ. එනම් ප්‍රත්‍යාවර්ත ධාරාවක් යද්දී ඇති වෙන්නේ ප්‍රත්‍යාවර්ත චුම්බක ශේෂ්ත්‍රය. ප්‍රත්‍යාවර්ත චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙන්නේ.
මේ කම්බිලංගවය තුළ චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වුණාම ස්රාවයක් ඇති වෙනවා. ස්රාවයේ ෆයි සමානයි AB ඉන්නේ. එතකොට ෆයි සමානුපාතිකයි B නේ. මේ පළවෙනි දංගවයට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් ලබා දුන්නාම ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගලනවා. ඒකෙන් දංගවය තුළේ චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. ඒකේ ස්‍රාව ඝනත්වයේ B විචලනයේ ප්‍රත්‍යාවර්ත විදියට ඒකෙන් පළවෙනි දංගවය තුළ ස්‍රාවයක් ඇති වෙනවා. ඒ ස්‍රාවය ප්‍රත්‍යාවර්තයි. මෙන්න මේ විදියට පළවෙනි දංගවය තුළ ප්‍රත්‍යාවර්තාකාරයට විචලන වෙන ස්රාවයක් ඇති වෙනවා. පැහැදිලි? ලබා දෙන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක්. ඒකෙන් ගලන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක්. ඒකෙන් ඇති වෙන්නේ ප්‍රත්‍යාවර්ත චුම්බක ශේෂ්ත්‍රයක්. ඒකෙන් ඇති වෙන චුම්බක ස්රාව ඝනත්වය ප්‍රත්‍යාවර්තාකාරයට විචලන වෙනවා. ඒ නිසා පළවෙනි දංගවයේ චුම්බක ස්රාවයක් ඇති වෙනවා. මේ විදිහට ප්‍රත්‍යාවර්තාකාරයට විචලන වෙන්නේ. ඒක මෙන්න මේ වාහනේ මාධ්‍ය තුළින් දෙවෙනි දංගවයට බලපානවා. දෙවෙනි දංගවයට බලපානවා. එකම චුම්බක ශේෂ්ත්‍රය මෙයා ඇති කළ ශේෂ්ත්‍රයම තමයි මෙයාට බලපාන්නේ. හැබැයි ෆයි සමානයි ABN B එකමාගේ ශේෂ්ත්‍ර බලයත් එකමාගේ දංගව දෙකේ. හැබැයි මෙයාට වඩා මෙයාගේ පොටවල් ගාන වැඩි නම් එන් වැඩි නම් ස්රාවයේ වැඩියෙන් දැනෙනවා. දෙවෙනි දංගවයේ පොටවල් ගාන වැඩි නම් ස්රාවයේ වැඩියෙන් දැනෙනවා. ඇයි ෆයි සමාන AB. මෙයා ඇති කළ චුම්බක ශේෂ්ත්‍රයමයි මෙයාට බලපාන්නේ. එයාගේ පොටවල් ගාන වැඩි නම් ස්රාවයේ වැඩියෙන් දැනෙනවා. පළවෙනියට වඩා දෙවෙනියගේ පොටවල් ගාන අඩුයි නම් එයාට ස්රාවය අඩුවෙන් දැනෙන්නේ. මෙන්න පොටවල් ගාන වැඩි නම් දෙවෙනිය ස්රාවය දැනෙන විදිය. පළවෙනියගේ ස්රාවයට වඩා වැඩි ස්රාවය දෙවෙනිය දැනෙන. දෙවෙනියගේ පොටවල් ගාන අඩුයි නම් මෙන්න ස්රාවය දැනෙන විදිය. ස්රාවය දැනෙන විදිය පොටවල් ගාන අඩුයි නම් ස්රාවය අඩුවෙන් දැනෙන්නේ. ඒක තමයි මූලික සංකල්පය. පළවෙනි දංගවයේ පොටවල් ගාන වඩා දෙවෙනියගේ පොටවල් ගාන වැඩියෙන් තියාගත්තොත් පළවෙනියගේ ස්රාවයට වඩා වැඩි ස්රාවයක් දෙවෙනියට දෙන්න. පළවෙනි දංගවයේ පොටවල් ගාන වඩා දෙවෙනි දංගවයේ පොටවල් ගාන අඩුවෙන් තියාගත්තොත් පළවෙනියට දැනෙන ස්රාවයට වඩා අඩු ස්රාවයක් දෙවෙනියට දෙන්න. මොනෝනත් දෙවෙනියා තුළ ඉබේම ස්රාවයක් ඇති වෙනවනේ. දෙවෙනියාගේ ඉබේම ස්රාවයක් ඇති. ඒක නියතනම් ප්‍රශ්නයක් නෑ. නමුත් ස්රාවයේ මේ අඩු වැඩි වෙන ස්රාවයක් කිසිම සන්නායකයක් කැමති නෑ තමන් තුළ ඇති වෙන ස්රාවයේ වෙනස් වෙනවට. බාහිර බලපෑමක් මගින් එහෙම ස්රාවයේ වෙනස් වුණොත් අභ්‍යන්තර ක්‍රියාදාමයක් මගින් විද්‍යුත්ගාමක බලයක් ඇති කරගෙන ඒකෙන් අලුත් ධාරාවක් ඇති කරන් ඒ ධාරාවෙන් චුම්බක ශේෂ්ත්‍රයක් ඇති කරගන්නවා. අර ස්රාවයේ වෙනස් වීමට පටහැනිව ක්‍රියා කරන. දැන් පළවෙනි දංගවයේ ස්රාවයේ මෙහෙම විචලනය වෙනවනම්
පළවෙනි නගරයේ ස්ලාවේ මේ විචලනය වෙනවනම් ඊට පටහැනිව ක්‍රියා කරන්න. ඊට පටහැනිව ක්‍රියා කරන්න. මෙහෙම දෙවෙනි නගරයේ ස්ලාවයක් ප්‍රේරණය වෙනවා. විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙලා ඒ විද්‍යුත්ගාමක බලයෙන් අලුත් චුම්බක ශේෂ්ත්‍රයක් ඇති කරන් ඒකෙන් අලුත් ස්ලාවයක් ඇති කරනවා. අර ස්ලාවේ වෙනස් වීමට පටහැනිව ක්‍රියා කරනවා. දෙවෙනි නගරයේ ස්ලාවේ මෙහෙමනම් වෙනස් වෙන්නේ ඊට පටහැනිව ක්‍රියා කරන ස්ලාවයක් ප්‍රේරණය වෙනවා. මේ ප්‍රේරිත ස්ලාවේ තිත්‍රයද ප්‍රේරිත ස්ලාවේ. එතකොට දෙවෙනි නගරයේ පොටවල් ගාන වැඩි නම් එයාට දැනෙන ස්ලාවේ වැඩි. එනම් ප්‍රේරණය වෙන ස්ලාවෙත් වැඩි. දෙවෙනි නගරයේ පොටවල් ගාන අඩුයි නම් එයාට දැනෙන ස්ලාවේ අඩුයි. මෙතෙන් දැනෙන ස්ලාවේ අඩුයි. පළවෙනියට වඩා අඩු ස්ලාවේ දැනෙන්නේ. ඒ නිසා ප්‍රේරණය වන ස්ලාවෙත් අඩුයි. වැඩි ස්ලාවයක් ඇති වෙන්න වැඩි චුම්බක ස්ලාව ගණත්වයක් ඕනේ. ඒකට ලොකු දාමාවක් ඕනේ. ඒකට ලොකු විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය විය යුතුයි. අඩු ස්ලාවයක් ප්‍රේරණය වෙන්න අඩු චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙන්න ඕනේ. ප්‍රේරණය විය යුතු චුම්බක ශේෂ්ත්‍රය අඩුයි. ඒ නිසා අඩු වෝල්ටීයතාවයක් අඩු විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය මොනෝන දෙවෙනියගේ ස්ලාවයක් ප්‍රේරණය වෙනවා. ඒකට දෙවෙනියගේ විද්‍යුත්ගාමක බලයක් ඇති වෙනවා. පළවෙනියගෙන් දෙවෙනියට ඇති කළ ස්ලාවයට විරුද්ධ දිශාවට ස්ලාව ප්‍රේරණය වෙන්නේ. ඒ නිසා දෙවෙනියගේ ප්‍රේරණය වෙන විද්‍යුත්ගාමක බලය අනිත් පැත්තෙන් ලැබෙන්නේ. පළවෙනියට වඩා දෙවෙනියගේ පොටවල් ගාන වැඩි නම් දෙවෙනියට දැනෙන ස්ලාවේ වැඩි. ඊට පටහැනිව ක්‍රියා කරන්න ප්‍රේරණය වෙන ස්ලාව වැඩි. වැඩි ස්ලාවයක් ප්‍රේරණය වෙන්න වැඩි විද්‍යුත්ගාම බලයක් ප්‍රේරණය වැඩි විද්‍යුත්ගාම බලයක් මෙයාගේ ලබා දෙන වෝල්ටීයතාව නිසා මෙතන වෝල්ටීයතාවක් ප්‍රේරණය වෙනවා. දෙවෙනි නගරේ පළවෙනියට වඩා දෙවෙනියගේ පොටවල් ගාන වැඩි නම් ලබා දෙන වෝල්ටීයතාවයට වඩා වැඩි වෝල්ටීයතාවයක් ප්‍රේරණය වෙනවා. එතකොට පළවෙනියට වඩා දෙවෙනියගේ පොටවල් අඩුයි නම් දෙවෙනියට දැනෙන ස්ලාවේ අඩුයි. ඒ නිසා ප්‍රේරණය වන ස්ලාවේ අඩුයි. ප්‍රේරණය වන ස්ලාවේ අඩුයි. එහෙම ප්‍රේරණය වන ස්ලාවේ අඩුයි නම් ඒකන අඩු වෝල්ටීයතාවයක් ප්‍රේරණය වෙන්නේ. මොන වුණත් පළවෙනියට පටහැනිව ක්‍රියා කරන ස්ලාවය තියෙන්නේ අනිත් පැත්තට. ඒ නිසා ප්‍රේරිත වෝල්ටීයතාවයත් අනිත් පැත්තට. ඔන්න මේකයි පරිණාමකේ ක්‍රියාකාරීත්වය. අවසාන වශයෙන් බලුවම පළවෙනි දඟලයට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් ලබා දුන්නොත් දෙවෙනි දඟලේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් ඇති වෙනවා. දෙවෙනි දඟලේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් ඇති වෙනවා. හැබැයි පළවෙනි දඟලයට වඩා දෙවෙනි දඟලේ පොටවල් ගාන වැඩි නම් දෙවෙනි දඟලේ පොටවල් ගාන වැඩි නම් දෙවෙනි දඟලේ ප්‍රේරණය වෙන වෝල්ටීයතාවය V2 ලබා දුන්න වෝල්ටීයතාවයට වඩා වැඩි. පළවෙනි දඟලේ පොටවල් ගාන වඩා දෙවෙනි දඟලේ පොටවල් ගාන අඩුයි නම්
දෙවෙනි දඟලෙන් ලැබෙන වෝල්ටීයතාවය පළවෙනියට ලබා දුන්න වෝල්ටීයතාවයට වඩා අඩුයි. N1 පළවෙනි දඟලේ පොටෝල් ගන්න. N2 දෙවෙනි දඟලේ පොටෝල් ගන්න. N1ට වඩා N2 වැඩි නම් ලබා දෙන වෝල්ටීයතාවයට වඩා වැඩි වෝල්ටීයතාවයක් ලැබෙනවා. N1ට වඩා N1 අඩුයි නම් ලබා දෙන වෝල්ටීයතාවයට වඩා අඩු වෝල්ටීයතාවයක්. ලබා දෙන වෝල්ටීයතාවයට වඩා වැඩි වෝල්ටීයතාවයක් ලැබෙන පරිණාමක අපි හඳුන්වන්නේ අධිකර පරිණාමක. අධිකර පරිණාමකයේ N1ට වඩා N2 වැඩි. ලබා දෙන වෝල්ටීයතාවයට වඩා අඩු වෝල්ටීයතාවයක් ලබා දෙන පරිණාමක අපි හඳුන්වන්නේ අවකර පරිණාමක. දැන් බලාගාරයක නිපද වෙන ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවේ සම්ප්‍රේෂණය කරන කලින් ඒක අධි වෝල්ටීයතාවය බවට පත් කරනවා. වෝල්ට් 33000ක් බවට පත් කරනවා. ඒකන අධිකර පරිණාමයක භාවිතා කරනවා. අධිකර පරිණාමකයක්. ඒවා නැවත නිවෙස්වල භාවිතයට ගද්දී 230 වෝල්ට් බවට පත් කරන්න ඕනේ. ඒකන අවකර පරිණාමකයක් භාවිතා කරනවා. ඔය වෝල්ටීයතාවය අඩු වැඩි වෙන කෙලියම් පොටෝල් ගන්න මත. ලබා දෙන වෝල්ටීයතාව V1යි. ලැබෙන වෝල්ටීයතාව V2 නම් මේ V1 බෙදීම V2 අනුපාතය N1 බෙදීම N2 අනුපාතය සමානයි. V1 බෙදීම V2 අනුපාතය N1 බෙදීම N2 අනුපාතය සමානයි. ලබා දෙන වෝල්ටීයතාවයේ ලැබෙන වෝල්ටීයතාව අනුපාතය පළවෙනි දඟලේ පොටෝල් ගානේ දෙවෙනි දඟලේ පොටෝල් ගාන අනුපාතය සමානයි. මේක ඕනම පරිණාමයකට වළංගු වෙනවා. පරිණාමකවලදී පළවෙනි දඟලේ කියන්නේ ප්‍රාථමික දඟලේ. දෙවෙනි එක ද්විතීයික දඟලේ. ප්‍රාථමිකයේ පොටෝල් ගාන N1. ද්විතීයික දඟලේ පොටෝල් ගාන N2. ද්විතීයික දඟලේ පොටෝල් ගාන N2. ප්‍රාථමිකයට ලබා දෙන වෝල්ටීයතාව V1. ද්විතීයිකෙන් ලැබෙන වෝල්ටීයතාව V2. V1 බෙදීම V2 සමානයි N1 බෙදීම N2. දැන් පරිණාමකයක දැනගන්න ඕනේ තව සිද්ධි තියෙනවා. මෙන්න මේ මාධ්‍ය නැතුව දඟල දෙක පමණක් තිබුණා. පළවෙනි දඟලේ ඇතුළේ ස්වභාවය සම්පූර්ණයෙන්ම දෙවෙනි දඟලට යන්නේ. මේ එළියට යනවා. අර වාණී මාධ්‍යයක් භාවිතා කරන එකේ එක අවස්ථාවේ තමයි කම්බි පොටවල් ඔතන එක. නමුත් වැඩියෙන්ම ප්‍රාථමික දඟලේ ඇති වෙන ස්වභාවය දෙවෙනි එකට මෙහෙම කාන්දු වීමක් නැතුව ලබා දෙන්නේ. දෙවෙනි එකට කාන්දු වීමක් නැතුව ලබා දෙන්නේ. ඒ මාධ්‍යයේ තියෙන නිසා. අයින්ද මේ දාන මාධ්‍යයේ සන්නායක මාධ්‍යයන්නේ. සන්නායක වල චුම්බක ශේෂ්ත්‍ර ඇති වුණාම ඒකෙන් සුලිදාම ඇති වෙනවා. සුලිදාමකින් තාපය උත්පාදනය වෙලා මේ පරිණාමකය රත් වෙනවා. අනිත් එක තාපයේ හැටියට ශක්තිය අපතේ යනවා. ඒ නිසා සුලිදාම අවම කළ යුතුයි. ඒ නිසා පරිණාමකවල තනි සන්නායකයක් භාවිතා කරන්නේ. විද්‍යුත් පරිවාරක ද්‍රව්‍ය ආලේප කළ සන්නායකතාවට මිටියක් ගන්න. අර සුලිදාම ඇති වෙන එක වළක්වන්න.
ලොකු සන්නායකයෙක් වගේ තහඩු මිටියක් ගත්තාම සුලිදාරවට යන්න පුළුවන් ප්‍රමාණ සීමා අඩු වෙනවා. අපි කියනවා ආස්තවණය කළ මාධ්‍යයක් භාවිතා කරනවා. ආස්තවණය කළ මාධ්‍යයක් භාවිතා කරනවා. තනි සන්නායකයෙක් වෙනුවට විද්‍යුත් පරිවාරක ද්‍රව්‍ය ආලේප කළ සන්නායක තහඩු මිටියක් භාවිතා කරනවා. අනිත් එක තමයි පරිණාමකයක ශක්තිය හානි වෙන ක්‍රියාවලි දෙකක් තියෙනවා. එකක් සොලිදාරමගින් අනිත් එක තමයි ප්‍රාථමිකයේ ද්විතීකයේ ධාරාවන් ගලනවා. ඒ ධාරාවන් වලදී තාපයට ශක්තිය උත්සර්ජනය වෙනවා. තාපයට සොලිදාරමගින් තාපය තියෙනවා. ප්‍රාථමික ද්විතීක දඟලවල ගලන ධාරාවන් මගින් තාපය තියෙනවා. මේ නිසා සාමාන්‍ය පරිණාමකයට ප්‍රාථමිකයට ලබා දෙන ශක්තියට වඩා ද්විතීකයේ ලැබෙන ශක්තිය අඩුයි, ශක්තිය හානියක් වෙනවා. මේ පරිණාමකයක් භාවිතා කරද්දී අධික ලෙස රත් වෙනවා නිවතාපින්. ඒකෙන් දඟල දෙවිල යන්න පුළුවන්. ඒ දඟල දෙවිල යන එක වළක්වන්න පරිණාමක තෙල් වර්ගයක දාලා තියන්නේ. තෙල් වර්ගයක රත් වෙන එක වළක්වන්න. ඒ තෙල් වල තියෙන ගුණාංග තියෙනවා. එකක් තමයි ඒ තෙල් වලට අධික ද්‍රවාංකයක් තියෙනවා. තෙල් වලට අධික තාපාංකයක් තියෙනවා. අධික තාපාංකයක් ගොඩාක් ලොකු උෂ්ණත්වයකදී ද්‍රව බවට පත් වෙනවා. ඉහළ තාපාංකයක්. ඊළඟට විද්‍යුත් සන්නායකතාවයේ නැති තෙල් වර්ගයක් භාවිතා කරනවා. විද්‍යුත් සන්නායකතාවයේ නැති තෙල් වර්ගයක්. විද්‍යුත් සන්නායකතාවයේ නැති තෙල් වර්ගයක් භාවිතා කරනවා. ඒ දෙවෙනි සිද්ධි. ඉතින් මේ පරිණාමකයක ශක්තිය හානි වෙනින්ද ප්‍රාථමිකයට ලැබෙන ජවයට වඩා ද්විතීකයේ ලැබෙන ජවය අඩුයි. ඉතින් ප්‍රාථමිකයේ ගණන දානවා වයි කියලා අපි දන්නවා සමතාවේ පේසමානයි අයවේනේ. එතකොට ප්‍රාථමිකයට ලබා දෙන ජවයේ සමතාවය අයවීක ද්විතීකයේ දානවා අය දෙක නම් ද්විතීකයේ ලැබෙන ජවය අය දෙක වී ශක්තිය හානියක් වෙන්නේ නැත්නම් අයක වීක සමානයි අය දෙක වී ප්‍රායෝගිකව එමනේ. ප්‍රායෝගික පරිණාමක වල ශක්තිය හානි වෙනවා. පරිපූර්ණ පරිණාමකයක් ගත්තොත් ශක්තිය හානි වෙන්නේ නැති එකක්. ඒ වගේ එකක් අයක වීක සමානයි අය දෙක වී මේ වීක බෙදීම වීදක සමානයි. එන්නක බෙදීම එන්නක ඕන පරිණාමයක දාන්න පුළුවන්. අයක වීක සමානයි අය දෙක වී දාන්න පුළුවන්. ශක්තිය හානි නොවනවට පරිපූර්ණ පරිණාමක වල ඔය තමයි පරිණාමකයක මූලික සංකල්ප. අපි දැන් බලමු පරිණාමකයක ව්‍යුහය බලමු. හොඳයි. මේ තියෙන්නේ පරිණාමකයක ව්‍යුහය. කම්බි දඟර දෙක ඔතල තියෙන්නේ ආස්තවණය කළ වානේ මාධ්‍යයක් වටා. එන් තනි සන්නායකයක් වෙනුවට සන්නායක තහඩු මිටියක් භාවිතා කළ තියෙනවා. ඒ සන්නායක තහඩු මිටිය විද්‍යුත් පරිවාරක ද්‍රව්‍ය ආලේප කළ තියෙනවා. ඒක තමයි කියන්නේ ආස්තවණය කළ මාධ්‍යයක් කියලා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ සුලිදාම ඇතිවීම අවම කර ගැනීම. මෙන්න ප්‍රාථමික දඟලය එයාට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් ලබා දෙනවා. ඒ දඟලය තුළ ධාරාවක් මේ විදිහට යද්දී ඉහළට චුම්බක ක්ෂේත්‍රය ඇති වෙනවා. දකුණත් මේ විලෝමයේ දැම්මම ධාරාව මෙහෙම යනවා නම් චුම්බක ක්ෂේත්‍රය ඉහළට වානේ මාධ්‍ය තුලින්
දෙවෙනි දඟරය තුළ ශේෂ්ත්‍රයේ පහළට ඇති වෙනවා. එතකොට මේක ප්‍රත්‍යාවර්තයි. ඒ ස්රාවය අඩු වැඩි වෙනවා. ඊට පටහැනිව ක්‍රියා කරන්න විද්‍යුත් ගාමක බලය ප්‍රේරණය වෙන්නේ ලෙන්ස් ගිනීමට අනුව ස්රාවයේ වෙනස් වීමට පටහැනිව ක්‍රියා කරන්න විද්‍යුත් ගාමක බලය ප්‍රේරණය වෙන්නේ. එතකොට දකුණත් නියමේ විලෝමයෙන් දැන් මෙයාගේ ස්රාවයේ පල්ලෙහාට වෙනස් වෙනවා නම් ඊට පටහැනිව ක්‍රියා කරන්න ස්රාවය ඇති වෙන්න ඕන උඩට. ස්රාවය උඩට. ඒ නිසා මෙහෙම දානවා යන්න ඕනේ. එහෙනම් මෙයාගේ දාම මේ අතට එල මෙහෙම යන්නේ. පැහැදිලිනේ මෙයාගේ ස්රාවයේ පල්ලෙහාට නම් ඊට පටහැනිව ක්‍රියා කරන්න ද්විතීයික දඟරය තුළ ස්රාවයක් එන්නේ. ඊළට ඇති වෙන ස්රාවය. ඒක දානවා යන්න ඕනේ මේ පැත්තට. දැන් ප්‍රාථමිකයේ පොටවල් ගාන n1යි ද්විතීයිකයේ n2 නම් v1 බෙදීම v2 සමාන වෙනවා n1 බෙදීම n2 ඕනෑම පරිණාමකයක් සඳහා v1 බෙදීම v2 සමානයි n1 බෙදීම n2 ඕනෑම පරිණාමකයක් සඳහා ප්‍රාථමිකයේ දානාව i1යි ද්විතීයිකයේ දානාව i2 නම් පරිපූර්ණ පරිණාමකයක් සඳහා i1 v1 සමානයි i2 v2 පරිපූර්ණ පරිණාමකයකට. මේ තියෙන්නේ පරිණාමකයක පරිපත සංකේතය. ප්‍රාථමික දඟරේ ද්විතීයික දඟරේ ප්‍රාථමිකයේ ලබා දෙන ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය. දැන් පරිණාමකයක් මගින් විශාලත්වයේ අඩු වැඩි කරන්න පුළුවන් ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක. ප්‍රතිදානයේ ලැබෙන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක්. දැන් හිතන්න මෙහෙම ප්‍රාථමික දඟරයට සරල වෝල්ටීයතාවයක් ලබා දුන්න කියලා. එහෙම සරල වෝල්ටීයතාවයක් ලබා දුන්නොත් ගලන්නේ සරල දාමාවක්නේ. ඒ නිසා ඇතිවෙන ස්රාවයේ නියතයි. ස්රාවයේ නියතව තියද්දී විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙන්නේ. ඒ නිසා ද්විතීයිකයේ වෝල්ටීයතාවයක් ඇති වෙන්නේ. හැබැයි මෙහෙම සිද්ධියක් වෙනවා. මේ පරිපතේ සංවෘත කරන මොහොතේ එකපාරටම දානවා බිඳුවේ ඉඳන් වැඩි වෙනවා. ඉන්පස්සේ නියත වෙන්නේ. අර දානවා බිඳුවේ ඉඳන් වැඩි වෙන කාලයේදී ස්රාවයේ ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. එතෙන්දී ස්රාවය වෙනස් වෙනවා. සුළු මොහොතක්. ඒ ස්රාවයේ වෙනස් වෙන මොහොතේ පමණක් විද්‍යුත් ගාමක බලයක් ක්ෂණිකව ප්‍රේරණය වෙනවා. ස්රාවයේ වෙනස් වෙන මොහොතේ. ඊළඟට මෙයාගේ ධාරාව නවත්තන වෙලාවේ එකපාරටම ධාරාව බිඳුවට අඩු වෙනවා. ඒ නිසා ස්රාවයේ බිඳුවට අඩු වෙනවා. ස්රාවයේ ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ වෙලාවෙත් විද්‍යුත් ගාම බලය ප්‍රේරණය වෙනවා. ඒ අර පොඩි කාලයක නවත්තන පොඩි කාලේ. නවත්තන පොඩි කාලේ. දැන් පරිපතේ සංවර්ධක දිශාවේ ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. ධාරාව නවත්තද්දී ස්රාවයේ ශීඝ්‍රයෙන් අඩු වෙනවා. ඒ අවස්ථා දෙකේදී පමණක් විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. ඒ අවස්ථා දෙකේ පමණයි විද්‍යුත් ගාමක බලය ප්‍රේරණය වෙන්නේ. හැබැයි පළවෙනි අවස්ථාවේ ස්රාවය වැඩි වෙනවා. අවසානයේදී ස්රාවය අඩු වෙනවා. ඒ නිසා අවස්ථා දෙකේදී
විද්‍යුත්ගාමක බලවල දිශාවන් වෙනස් වෙනවා. එක අවස්ථාවක ධන කියලා ගත්තා නම් අනිත් අවස්ථාව වෙන. මෙන්න කාලයේ සමග ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය සමල වෝල්ටීයතාවයක් ලබා දුන්නා ප්‍රාථමිකයට. ඔය තමයි පරිණාමකයක් සම්බන්ධයෙන් දැනගන්න ඕනේ මූලික කොටස් ටික. 2015 MCQ 40 ඒ රූපේ පෙන්වා ඇති වෝල්ටීයතා තරංගාකාරය B රූපේ පෙන්වා ඇති අවකර පරිණාමකයට ලබා දෙන අතර ද්විතීයකෙන් ලබා දෙන ප්‍රතිදාන තරංගාකාරය දෝලනීක්ෂයක් මගින් නිරීක්ෂණය කර ලැබේ. පහත දැක්වෙන කුමන රූප සටහන දෝලනීක්ෂය මත දිස්සන තරංගාකාරය පෙන්වයිද? දෝලනීක්ෂය මත දිස්සන තරංගාකාරය පෙන්වයිද? මෙන්න මේ තියෙන්නේ කාලයේ සමග වෝල්ටීයතා විචලනයේදී. මෙතෙන් වෝල්ටීයතා විනියතයි. ඒ කාලයේ තුලදී විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙන්නේ. පටන් ගන්න මොහොතේදී වෝල්ටීයතාව ක්ෂණික වැඩි වෙනවනේ. පටන් ගන්න මොහොතේ වෝල්ටීයතාවේ ක්ෂණිකව වැඩි වෙනවා. ඒ වෙලාවේ ස්‍රාවය වැඩි වෙනෝනේ. ස්‍රාවය වැඩි වෙනවා නම් ක්ෂණිකව විද්‍යුත්ගාම බලය ප්‍රේරණය වෙනවා. දෝලනීක්ෂය මේ වගේ සංඥාවක් පෙන්වනවා. ඊට පස්සේ වෝල්ටීයතාවේ නියතයි ස්‍රාවය නියතයි විද්‍යුත්ගාම බලය ප්‍රේරණය වෙන්නේ. අවසානයේදී වෝල්ටීයතාවේ ශීඝ්‍රයෙන් අඩු වෙනවා. ඒ නිසා ස්‍රාවය ශීඝ්‍රයෙන් අඩු වෙනවා. ස්‍රාවය ශීඝ්‍රයෙන් අඩු වෙද්දී ක්ෂණිකව විද්‍යුත්ගාම බලය ප්‍රේරණය වෙනවා. ආරම්භයේදී වෝල්ටීයතාව වැඩි වෙනවා ස්‍රාවය වැඩි වෙනවා. අවසානයේදී වෝල්ටීයතාව අඩු වෙනවා ස්‍රාවය අඩු වෙනවා. අවස්ථා දෙකේදී ස්‍රාවයේ විචලන ආකාර දෙකට මුල් අවස්ථාවේ ස්‍රාවය වැඩි වෙනවා අවසානයේ ස්‍රාවය අඩු වෙනවා. ඒ නිසා අවසානයේදී විද්‍යුත්ගාම බලය අනිත් පැත්තට. මෙන්න මේ වෝල්ටීයතාවය ප්‍රදානය කළාම ප්‍රතිදානය ලැබෙන විදිය විභාගයේ තුන්වෙනි පිළිතුර තුන්වෙනි එක 2015 බහුවර්ණී තුන්වෙනි පිළිතුර 1989 44 වෙනි ප්‍රශ්නේ පරිණාමකයක් ආධාරයෙන් පානක් බැටරියකට සම්බන්ධ කර ඇති මේ දැක්වේ. මෙම සැකසුමේ එක ස්විචේ වසා තැබීමෙන් පහන නොනවත්වා දල්වා ගත හැක. දෙක ස්විචේ විවෘත කර ඇති විටද පහන නොනවත්වා දැල්වේ. තුන ස්විචේ වැස්සු මොහොතේ පමණක් පහන දැල්වෙන්න පුළුවන්. හතර ස්විචේ විවෘත කළ මොහොතේ පමණක් පහන දැල්වෙන්න පුළුවන්. පහ ස්විචේ වැස්සු මොහොතේ සහ ඒ නැවත විවෘත කළ මොහොතේ පහන දැල්වෙන්න පුළුවන්. අය බලමු ගන්න හදද්දී මේ තියෙන්නේ පරිපතේ ප්‍රාථමික දඟවේට නියත වෝල්ටීයතා සැපීමක් දීලා තියෙනවා. නියත වෝල්ටීයතා සැපීමකින් ද්විතීයිකේ විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙන්නේ. නියත වෝල්ටීයතා සැපීමකින් ද්විතීයිකේ විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙන්නේ. හැබැයි මේ පරිපතේ සංවර්ධය කරන මොහොතේ මෙන්න මෙතන තියෙන ස්විච් සංවර්ධය කරන මොහොතේ ක්ෂණිකව ධාරාව බිඳුවේ නම් වැඩි වෙනවා.
ඉන් පස්සේ නියත වෙනවා. ධාරා වැඩි වෙන කාලයේදී ස්‍රාවය වැඩි වෙනවා. එහෙම ස්‍රාවය වෙනස් වුණොත් විද්‍යුත් ගාමක බලය ශනිකව ඇති වෙලා බල්බේ ශනිකව දැල් වෙනවා. ආයේ ස්විචේ විවෘත කරද්දී පරිපතේ බිඳෙනවා. ධාරාව ශනිකව අඩු වෙනවා. ස්‍රාවයේ ශනිකව අඩු වෙනවා. එතකොට විද්‍යුත් ගාමක බලයක් ප්‍රයෝජන වෙන ද්විතීකේ බල්බේ දැල් වෙනවා. ඒ නිසා බල්බේ අවස්ථා දෙකකදී දැල් වෙනවා. ස්විච් විවෘත කරන සංවෘත කරන මොහොතේ සහ ස්විච් විවෘත කරන මොහොතේ ඒ සෞත්‍රයේ පස්වරික 1988 16 වෙනි ප්‍රශ්නය. අධිකර පරිණාමකයක කාර්යක්ෂමතාවයේ 100%යි. ඒ ප්‍රාථමික දඟරේ සහ ද්විතීක දඟරවල එක ධාරා සමාන වේ, දෙක වෝල්ටීයතාවය සමාන වේ, තුන ප්‍රතිරෝධය සමාන වේ, හතර ජව සමාන වේ, පහ පොටවල් සමාන වේ. දැන් බලමු ගන්න. පරිණාමකයේ අධිකරයිනේ. ප්‍රාථමිකයට වඩා ද්විතීකයේ පොටවල් ගන්න වැඩි. පොටවල් ගන්න වැඩි නම් වෝල්ටීයතාවය වැඩි වෙනවා. වෝල්ටීයතාවය වැඩි වෙනකොට ධාරාව අඩු වෙනවා. ඇයි? මේ පැත්තෙන් ලබා දෙන ශක්තිය අනිත් පැත්තෙන් ලැබෙන්නේ IV කියලානේ. වෝල්ටීයතාවය වැඩි වෙද්දී ධාරාව අඩු වෙනවා. වෝල්ටීයතාවය වැඩි වෙද්දී ධාරාව අඩු වෙනවා. 100% කාර්යක්ෂමතාවය. ඒ කියන්නේ ප්‍රාථමික දඟරයට දෙන ශක්තිය ලෙසින්ම ද්විතීකයෙන් ලැබෙනවා. ප්‍රාථමිකයේ ක්ෂමතාවයේ ද්විතීකයේ ක්ෂමතාවය සමානයි. එහෙනම් ප්‍රාථමිකයේ ජවය සහ ද්විතීකයේ ජවය සමානයි. හතරවෙනි උත්තරේ ජවයන් සමානයි. 87 26 වෙනි බහුවන්නේ අධිකර පරිණාමකයක් 40 වෝල්ට් වෝල්ටීයතාවයක් 160 වෝල්ටීයතාවය දක්වා වැඩි කරයි. පරිණාමකයේ පරිපූර්ණ එකක් නම් ද්විතීක දඟරය තුල ධාරාව, ද්විතීක දඟරය තුල ධාරාව, ප්‍රාථමික දඟරය තුල ධාරාව දරන අනුපාතය. බලමු ගන්න. අධිකර පරිණාමකයේ 40 වෝල්ට් වෝල්ටීයතාවය 160 වෝල්ට් වෝල්ටීයතාවය වටපත් කරනවා. එහෙනම් V1 40යි V2 60යි. පරිණාමකයේ පරිපූර්ණයිලු. I1 V1 සමානයි I2 V2. I1 V1 සමානයි I2 V2. අපෙන් අහන්නේ ද්විතීක ධාරාව I2 බෙදීම. ප්‍රාථමික ධාරාව I1. I1 මෙහාට ගෙනවා. I2 බෙදීම I1. V2 මෙහාට ගෙනවා. සමානයි V1 බෙදීම V2. V1 බෙදීම V2 කියන්නේ 40 බෙදීම 160. එහෙනම් I2 බෙදීම I1. 40 බෙදීම 160. 40 බෙදීම 160 4 දශම 2.5. ද්විතීක ධාරාව ප්‍රාථමික ධාරාව දන අනුපාතය දශම 2.5. පස්වෙනි උත්තරේ පස්වෙනි 2019 MCQ 6 එක්තරා පරිණාමකයක ප්‍රාථමිකයේ වට 300ක් සහ ද්විතීක දඟරේ වට 30ක් ඇත. මෙම පරිණාමකයේ භාවිතා කරනුවේ පාස්තනන් කුමන වෝල්ටීයතා පරිවර්තනය සිදු කිරීමටද? පළවෙනි එක 240 වෝල්ට් ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතාවයක් 12 වෝල්ට් සරල ධාරා වෝල්ටීයතාවය බවට පත් කිරීමට. දෙවෙනි එක
240 වෝල්ට් ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් 2880 වෝල්ට් ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතාවය බවට පත් කිරීම. තුන්වෙනි එක 240 වෝල්ට් සරල ධාරා වෝල්ටීයතාවයක් 20 වෝල්ට් සරල ධාරා වෝල්ටීයතාවය බවට. හතර 240 වෝල්ට් ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතාවයක් 20 වෝල්ට් ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතාවය බවට පත් කිරීමට. පහ 240 වෝල්ට් සරල ධාරා වෝල්ටීයතාවයක් 2880 වෝල්ට් සරල ධාරා වෝල්ටීයතාවය බවට පත් කිරීමට. අය බලමු ගාන හදන්න. ප්‍රාථමික දඟරේ පොටවල් 360යි ද්විතීයිකේ පොටවල් 30යි. එහෙනම් V1 බෙදීම V2 සමානයි. N1 බෙදීම N2නේ. එතකොට V1 බෙදීම V2 සමානයි. ප්‍රාථමිකේ 360යි ද්විතීයිකේ 30යි. 12 බෙදීම 1යි. ඒ නිසා ප්‍රාථමිකේ ලබා දෙන වෝල්ටීයතාවය 12න් එකක් කළා තමයි ද්විතීයිකේ. මේ V2 මෙහාට ගිය 12 මෙහාට આવොත් V2 සමානයි V1 බෙදීම 12යි. එතකොට V1 240 නේ. ඒක 12 මිරුණාම V2 20යි. V1 240යි V2 20යි. V1 240යි නේ. V2 20යි. හැබැයි පරිණාමකවල ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් ලබා දී යුතුයි. ලැබෙන්නේ ප්‍රත්‍යාවර්ත 240ත් ප්‍රත්‍යාවර්තයි 20ත් ප්‍රත්‍යාවර්ත විය යුතුයි. 240 ප්‍රත්‍යාවර්තයි 20 ප්‍රත්‍යාවර්ත. එනවා හතරතේ 240 වෝල්ට් ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතාවයක් 20 වෝල්ට් ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතාවය බවට පත් කරන්න. හතරේ උත්තරේ 2009 MCQ 5 220 වෝල්ට් AC වෝල්ටීයතාවයක් 20 වෝල්ට් AC දක්වා අඩු කර ගැනීමට පාස්තරන් කුමන ලාක්ෂණික සහිත පරිණාමකයක් සුසුද? වගුවක් දීලා තිනවා. වගේ පළවෙනි තියෙන්නේ පරිණාමක වර්ගය, දෙවෙනි තියෙන්නේ ද්විතීයිකේ වට ගන්න බෙදීම ප්‍රාථමිකේ වට ගන්න. N2 බෙදීම N1 තියෙන. අය බලමු මේ ගාන හදන්න. 220 වෝල්ට් AC 20 වෝල්ට් AC දක්වා අඩු කරන්නේ. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය අඩු ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය බවට පත් කරන්නේ. ඒ නිසා පරිණාමකයේ අවකරය විය යුතුයි. එතකොට V1 බෙදීම V2 සමානයි N1 බෙදීම N2. ප්‍රදානය කරන්නේ 220 ප්‍රතිදානයේ 20 සමානයි N1 බෙදීම N2. මේක උඩයට මාරුණාම N2 බෙදීම N1 කාන්නේ 20 බෙදීම 220 එක බෙදීම 11යි N2 බෙදීම N1. ද්විතීයිකේ පොටවල් ගණන ප්‍රාථමිකේ පොටවල් ගණන දන අනුපාත එක බෙදීම 11යි. පරිණාමකයේ අවකරයි ද්විතීයිකේ වට ගන්න ප්‍රාථමිකයේ වට ගන්න දන අනුපාත එක බෙදීම 11යි. දෙවෙනි උත්තරය දෙවෙනි එක. 2013 MCQ 18 පරිණාමකයක් පිළිබඳව කර ඇති පහත සමාන ප්‍රකාශ බලන්න. ඒ පරිණාමකයේ මාධ්‍ය ආශ්‍රය කරන ලද මුරුදු යකඩවලින් නිපදවා ඇත. B පරිණාමකයක ශක්තියානියට සුලිධාරා සහ ජූල් තාපනය යන දෙකම දායක වේ. C පරිණාමකයක් භාවිතයෙන් ජවය වර්ධනය කරගත හැක.
ආනවා ඉහත ප්‍රකාශ වලින් සත්‍ය. අය බලමු මේ ගාන. ඒ ප්‍රකාශය බලන්න පරිණාමකේක මාධ්‍ය ආශ්‍රය කළද මුරුදු යකඩවලින් සාදායත. ඔව් පරිණාමකයක් හදාගන්නේ ආශ්‍රය කළ මාධ්‍යයකින්. ඒක තනි සන්නායකයක් වෙනුවට විද්‍යුත් පරිවාරක ද්‍රව්‍ය ආලේප කළ සන්නායක තහඩු මිටියකින් හදාගන්න. සන්නායක තහඩු මිටියකින්. ඒ වගේම චුම්බක ගුණ හොඳින් පවත ගන්න මාධ්‍ය හැටියට ගන්නේ මුරුදුවානේ. ඒ නිසා ඒ ප්‍රකාශයේ සත්‍යයි. බී පරිණාමකේක ශක්තියානයට සුලිදාරාමෙන්ම ජූල් තාපනයන් දෙකම දායක වේ. ඔව් පරිණාමකයේ චුම්බක ශේෂයක් ඇති වෙනවා. ඒ චුම්බක ශේෂය මගින් මේ මාධ්‍ය සුලිදාම ඇති වෙනවා. ඒ වගේම ප්‍රාථමිකයේ ද්විතීකයේ දාමාවක් එනවා. ඒකෙන් තාපයට ශක්තිය පිට වෙනවා. ඒ කියන්නේ ජූල් තාපනය. එනම් සුලිදාමයි ජූල් තාපනය දෙකම ඇති වෙනවා. බේ සත්‍යයි. දැන් සී ප්‍රකාශය පරිණාමකයක් භාවිතයෙන් ජවය වර්ධනය කරගත හැක. නෑ පරිණාමකයේ ලබා දෙන ශක්තියට වඩා ලබා දෙන ජවයට වඩා ලැබෙන ජවය අඩුයි. ඒ සුලිදාම මගින් ජූල් තාපනය මගින් ශක්තිය අපතේ යනවා. ඒ නිසා ජවය වර්ධනය කරගත හැකි එක වැරදි. ඒ හා බී පමණක් සත්‍යයි. තුන්වෙනි උත්තරය 2002 MCQ 9 පරිපූර්ණ පරිණාමකයක ප්‍රාථමිකයේ වට 100ක් ඇති අතර ද්විතීකයේ වට 200ක් ඇත. 120 වෝල්ට් ප්‍රත්‍යාවර්ත සැපයුමකට ප්‍රාථමිකයේ සම්බන්ධ කළ විට 10 ඇම්පියර් ධාරාවක් ලැබිනි. එවිට ද්විතීකයේ වෝල්ටීයතාවය සහ ධාරාව අපි ගාන බලමු. ප්‍රාථමිකයේ වටගාන දීලා තියෙනවා 100යි. ද්විතීකයේ වටගාන 200යි. ප්‍රාථමිකයේ 100යි ද්විතීකයේ 200යි. ඊළඟට ප්‍රාථමිකයේ ලබා දෙන වෝල්ටීයතාවය දීලා තියෙන 120යි. එහෙනම් ද්විතීකයේ ලැබෙන වෝල්ටීයතාවය වන්න පුළුවන්. ද්විතීකයේ ලැබෙන වෝල්ටීයතාවය මෙයාගේ පොටෝල් ගන්න වගේ මෙයාගේ දෙගුණයක් නේ. ඒ නිසා වෝල්ටීයතාවය දෙගුණයක් එනවා. වෝල්ටීයතාවය 240යි. වෝල්ට් 240ක් ලැබෙනවා. ද්විතීකයේ ලැබෙන වෝල්ටීයතාවය වෝල්ට් 240යි. ඊළඟට ප්‍රාථමිකයේ ධාරාව දීලා තියෙනවා ඇම්පියර් 10යි. ප්‍රාථමිකයේ ධාරාව ඇම්පියර් 10යි. I1 V1 සමානයි I2 V2 භාවිතා කරනවා. I1 යගේ ඇම්පියර් 10යි. V1 යගේ 120යි. I1 V1 සමානයි I2 වැඩි කිරීම V2 යගේ 240යි. සුළු කළාම I2 යගේ එනවා ඇම්පියර් 5යි. ඇම්පියර් 5යි. I2 යගේ ඇම්පියර් 5යි. එහෙනම් ද්විතීකයේ වෝල්ටීයතාවය 240යි. ද්විතීකයේ ධාරාව ඇම්පියර් 5යි. පළවෙනි උත්තරය. 1997 7 වෙනි බහුවන්නේ පරිපූර්ණ පරිණාමකයක ප්‍රාථමිකයේ තුම් සංඛ්‍යාව 200යි. ද්විතීකයේ තුම් සංඛ්‍යාව 50යි. ද්විතීකයේ ගලන ධාරාව ඇම්පියර් 40යි. ප්‍රාථමිකයේ ධාරාව ගානේ දීලා තියෙනවා. ද්විතීකයේ ගලන ධාරාව දීලා තියෙනවා. අබල්ම ගාන හදෙදී බලන්න ගානේ දීලා තියෙනවා. ප්‍රාථමිකයේ වටවල් සංඛ්‍යාව 200යි. ද්විතීකයේ වටවල් සංඛ්‍යාව 50යි. එහෙනම් V1 බෙදීම V2 සමානයි 200 බෙදීම 54යි. එතකොට I1 V1 සමානයි I2 V2 නේ. ගානෙන් අහන්නේ පරිණාමකයේ ප්‍රාථමිකයේ ධාරාව.
I කාන්නේ. එහෙනම් I එක සමානයි මේ V එක මෙහාට ගෙනවා. I දෙකක් V දෙක බෙදීම V එක. I එක සමානයි I දෙක ප්‍රාථමිකයේ ධාරාව ඇම්පියර් 40යි. V දෙක බෙදීම V එක. V එක බෙදීම V දෙක 4යිනේ. එහෙනම් V දෙක බෙදීම V කියන්නේ එක බෙදීම 4යි. 10 ඇම්පියර්. ඇම්පියර් 10යි. ප්‍රාථමිකයේ ගණන ධාරාව ඇම්පියර් 10යි. උත්තරේ දෙවෙනි එක.